අපි කියවන්ට යනවා ඉතා දීර්ඝ කොටසක්. ඉතා දීර්ඝ කොටසක් පළවෙනි පදයේ සිට 20 වෙනි පදය දක්වා. නික්මයාම 10 වෙනි පරිච්ඡේදයේ 1 සිට 20 දක්වා කොටස අපට පැහැදිලි කරන්නට යනවා. මේ 8 වෙනි පීඩාව පිළිබඳව සියලුම තොරතුරු. ඒ නිසා මා මේ අවස්ථාවේදී ඔබෙන් ඉල්ලා සිටිනවා මේ කොටස කියවන්නට. අපි හැම කෙනෙක්ම අපේ බයිබලයේ මේ කොටස අපි අනුගමනය කරමු. අපි ඒක කියවන අතර දුව කියවන්න ඒ කොටස අපි එකට සවන් දෙමු. ස්වාමින් වහන්සේ මෝසස්ට කතා කොට පාරාවෝ වෙතට යව. මක්නිසාද මා විසින් පාරාවෝගේ සිතද ඔහුගේ සේවකයන්ගේ සිතද දැඩි කලේ ඔවුන් මාධ්‍යෙහි මාගේ ලකුණු දක්වන පිණිසත් මිසරයට මා කළ දේ සහ ඔවුන් අතරේ දැක් වූ මාගේ ලකුණු කුමක්දැයි නුඹේ පුත්‍රයාටත් නුඹේ පුත්‍රයාගේ පුත්‍රයාටත් ඇසෙන පරිද්දෙන් නුඹ විසින් කියා දෙන පිණිසත් මම ස්වාමීන් වහන්සේ බව නුඹලා දැනගන්නා පිණිසත් යයි කීසේක. මෝසස් සහ ආරොන් පාරාවෝ වෙතට ගොස් හේබ්‍රේ වරුන්ගේ දෙව් ස්වාමීන් වහන්සේ මෙසේ කියනසේක. නුඹ කොතෙක් කල් මා ඉදිරියෙහි යටත් නොවී සිටින්නේද? මට මෙහි කරන පිණිස මාගේ සෙනග යන්ට හැරපන්න. එසේ හරින්ට අකමැති වන්නේහි නම් බලව. මම හෙට නුඹේ සීමාව ඇතුළට පළඟැටියන් පමුණුවන්නෙමි. පොළව නොපෙනෙන තරම් උන් පොළොව තලය වසාගෙන ගල් වර්ෂාවෙන් ගැලවී ඉතුරුව තිබෙන කොටසත් කෙතෙහි නුඹලාට වැඩෙන සියලු ගසුත් කන්නෝය. නුඹේ පියවරුන්වත් නුඹේ පියවරුන්ගේ පියවරුන්වත් පොළවේ විසූ තැන් පටන් අද දක්වා නුදුටු ලෙස නුඹේ ගෙවල්ද නුඹේ සියලු සේවකයන්ගේ ගෙවල්ද සියලු මිසරවරුන්ගේ ගෙවල්ද උන්ගේ පිරෙන්නේ අය ඔහුට කීය. ඔහු හැරි පාරාවෝ කෙරෙන් පිටතට ගියේය. පාරාවෝගේ මෙහෙකරුවෝ මේ මනුෂ්‍යයා කොතෙක් කල අපට මලපතක් වන්නේද? ඒ මනුෂ්‍යයන් තමන්ගේ දෙව් ස්වාමීන් වහන්සේට මෙහෙ කරන පිණිස යන්ට හැරිය මැනවි. මිසරය විනාශ වී තිබෙන බව ඔබ තවම නොදන්නේහිදැයි කීවෝය. මෝසස් සහ ආරොන් පාරාවෝ වෙතට නැවත ගෙන්වන ලද්දෝය. ඔහු නුඹලා ගොස් නුඹලාගේ දෙව් ස්වාමීන් වහන්සේට මෙහෙ කරපල්ලා. එහෙත් යන්නෝ කවුරුදැයි ඔවුන්ගෙන් ඇසුවේය. මෝසස්ද අපි අපේ බාලයන් සහ මහල්ලන්ද අපේ පුත්‍රයන් සහ දූවරුන්ද සමග යන්නෙමුව. අපි අපේ එළු බැටළු රැළවල් සහ ගව රැළවල්ද සමග යන්නෙමුව. මක්නිසාද ස්වාමින් වහන්සේට අප විසින් මංගල්‍යයක් පවත්වන්නට තිබේ යයි කීවේය. ඔහුද මම නුඹලා සහ නුඹලාගේ බාලයන්ද යන්ට හරින්නාක් මෙන් ස්වාමින් වහන්සේ නුඹලා සමග වන සේක්වා බලා ගනිල්ලා. මක්නිසාද නුඹලා ඉස්සරහ නපුරක් තිබේ. එසේ නොවේ. නුඹලාගේ පිරිමි පක්ෂය ගොස් ස්වාමින් වහන්සේට මෙහෙ කරපල්ලා. මක්නිසාද නුඹලාගේ ඉල්ලීම ඒකයයි ඔවුන්ට කීවේය. තවද ඔහු පාරාවෝ ඉදිරියෙන් පන්වන ලද්දෝය. ස්වාමින් වහන්සේ මෝසස්ට කතා කොට පළඟැටියන් මිසර දේශය පිටට આવුත් දේශයේ සියලු පලා ජාතීන් එනම් ගල් වර්ෂාවෙන් ඉතුරුව තිබෙන සියල්ල කා දමන පිණිස නුඹේ අත මිසර දේශය කෙරෙහි දිගු කරපන්නේ කීසේක. මෝසස් සමාගේ සරයටිය මිසර දේශය කෙරෙහි දිගු කළේය. ස්වාමින් වහන්සේද ඒ දවසේ දවල් හා රාත්‍රියේ මුළුල්ලෙහි ඒ දේශය පිටට පෙරදිග සුළඟක් පැමිණවූ සේක. පහන් වූ කල පෙරදිග සුළඟින් පළඟැටියෝ ගෙනන ලද්දෝය. පළඟැටියෝ මිසර දේශයේ මුළුල්ලෙහි ගොස් මිසරයේ සියලු සීමාවල නැවතී සිටියෝය. උන් ඉතා භයානක වූය. ඊට පළමුවෙන් ඉබඳු පළඟැටියෝ නොවූහ. ඊට පසුවත් නොවන්නාහ. මක්නිසාද දේශීය අඳුර වෙන තරම් උන් මුළු පොළොව තලය වසා
වසාගෙන දේශයේ සියලු කලා ජාතික ගල් වර්ෂාවෙන් ඉදිරි වූ ගස්වල සියලු ගෙඩිද කෑවෝය. මිසර දේශයේ මුළුල්ලේ කෙතේ ගස්වත් කලා ජාතියක්වත් කිසියක්වත් පාරාවෝ දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. කියවන ලද උන්වහන්සේගේ වචනයට උන්වහන්සේගේ ආශිර්වාදය එකතු කරනසේක. අප ගමු කරන අවස්ථාව අපට පැහැදිලි වෙනවා මෙම පීඩාවට පෙර යම් හැඳින්වීමක් දෙවියන් වහන්සේ ලබා දීමට කටයුතු කර තිබෙන බව. දැන් මොන වගේ හැඳින්වීමක්ද උන්වහන්සේ මේ පීඩාවට පෙර උන්වහන්සේ ලබා දී තිබෙන්නේ? අපිට පේනවා අපි මෙතෙක් අධ්‍යයනය කරා වූ සෑම පීඩාවක් තුළම ඔබට සහ මට උන්වහන්සේ ගැන ඉතා වැදගත් කාරණා කීපයක් උන්වහන්සේ උගන්වන බව. ඒ නිසා මේ පීඩාවන් අපි අධ්‍යයනය කරන අවස්ථාවේදී අපි සැලකිලිමත් විය යුතුයි. මොකක්ද දෙවියන් වහන්සේ ගැන උන්වහන්සේ මට එළිදරව් කරන්නේ? මොන කාරණයක්ද උන්වහන්සේ ගැන උන්වහන්සේ මට එළිදරව් කරන්නේ? මා ඔබට කිව්වා මේ අධ්‍යයනය ආරම්භයේදීම දෙවියන් වහන්සේ මේ පීඩාවන් තුළින් පාරාවට අසපු ප්‍රශ්නයට උත්තරයක් දෙනවා. ඒ උත්තරය තමයි ඔහු කවුද? මොසස්ගෙන් ඇසුවා ඔබ කියන දේ ඔබේ දෙවියන් කියන දේ මා විසින් කරන පිණිස ඔහු කවුද? ප්‍රේමවන්තය, ඉතින් දෙවියන් වහන්සේ උන්වහන්සේ කවුරුන්ද කියන එක මේ හැම පීඩාවක් තුළින්ම උන්වහන්සේ පාරාවට පමණක් නෙවෙයි අද දවසේ ඔබටත් මටත් උන්වහන්සේ එළිදරව් කර තිබෙනවා. ඒ නිසා මම ඔබව උනන්දු කරනවා. ඔබ මේ පීඩාවන් තුළින් අධ්‍යයනය ලැබමින් යන අතරේ දෙවියන් වහන්සේ ගැන උන්වහන්සේ ඔබට එළිදරව් කරන සත්‍යතාවය වටහා ගන්නට හඳුනා ගන්නට ඉතාමත්ම උනන්දුවෙන් කටයුතු කරන්න. ඒ වගේම මේ පළවෙනි වගන්තිය දෙස අපි අවධානය යොමු කළාම අපිට පේනවා ස්වාමින් වහන්සේ මෝසස්ට කතා කොට මෙහෙම කියනවා පාරාවෝ වෙතට යව. මේක අණක්. දෙවියන් වහන්සේ අණක් දෙනවා මෝසස්ට පාරාවෝ ඉදිරියට ගොස් ප්‍රකාශ වෙන්න. දැන් දෙවියන් වහන්සේ මේ 16ට අණ කරනවා පාරාවෝ ඉදිරියට යන්න. හැබැයි උන්වහන්සේම අපි දන්නවා මෝසස්ට කියනවා මේ පදයේදී මා විසින් පාරාවෝගේ සිතද ඔහුගේ සේවකයන්ගේ සිත්ද දැඩි කළේ. දැන් මේ ගැන මම හිතනවා ඔබට මීට පෙර මම පැහැදිලි කළා මොකක්ද මේ ස්වාමින් වහන්සේ විසින් පාරාවෝගේ සිත
දැඩි කළා කියන එක අපි අර්ථවත් කරගත යුත්තේ තේරුම් ගත යුත්තේ කොයි ආකාරයෙන්ද කියන එක. ඉතින් මේ අවස්ථාවේදී මම කාලය ගන්නේ නැහැ ඒ ගැන ඔබට පැහැදිලි කරන්න. නමුත් අපි මෙතනදී දකින්න ඕන දෙයක් තමයි දෙවියන් වහන්සේ පාරාවෝගේ සිතත් ඔහුගේ සේවකයන්ගේ සිතත් මෙලෙස දැඩිවීමට ඉඩ හැරියාට පසුව ඇයි දෙවියන් වහන්සේ මෝසස්ට කියන්නේ ඔබ ගිහිල්ලා පාරාවෝ ඉදිරියේ පෙනී සිට ඔහුට මේ පණිවිඩය කියන්න. ඔවුන්ගේ සිත් දැඩි වුණාට පසුව තේරුමක් තිබෙනවද? ඔවුන්ට කතා කරලා අපි තේරුම් ගන්න ඕනේ මෙතනදී අපි දකින දෙයක් තමයි දෙවියන් වහන්සේගේ ਸਰව බලධාරීත්වය. උන්වහන්සේ ඔබට යමක් කරන්න කිව්වොත්, උන්වහන්සේ මට යමක් කරන්න කිව්වොත් මම හිතනවා අපි ඒ ගැන තර්ක නොකර ඒක කල් නොදමා අපි වහම උන්වහන්සේගේ නියමය අපි ක්‍රියාත්මක කළ යුතුයි. ඇයි? උන්වහන්සේ ස්වාමින් වහන්සේ, උන්වහන්සේ දෙවියන් වහන්සේ. උන්වහන්සේ පාරාවෝගේ සිත දැඩිවෙන්න ඉඩ හැරලා, උන්වහන්සේ ඔහුගේ සේවකයන්ගේ සිත දැඩිවෙන්න ඉඩ හැරලත් මෝසස්ට කියනවා ගොස් ඔවුන්ට මේ පණිවිඩය ප්‍රකාශ කරන්න. සෙනෙහවන්තය, දෙවියන් වහන්සේ සමහර විට ඔබට සහ මට කියන්න පුළුවන් යම් කෙනෙකුට සුභාරංචිය ප්‍රකාශ කරන්න, සාක්ෂි දරන්න. නමුත් ඔබ කියනවා වෙන්න පුළුවන් මීට වතාවන් කීපයකදී මම උත්සාහ ගත්තා ඒ තැනැත්තාට හෝ ඒ තැනැත්තියට නැත්තම් ඒ අයට යේසුස් වහන්සේ ගැන කියන්න. නමුත් වැඩක් වෙන්නේ නැහැ. නමුත් දෙවියන් වහන්සේ ඔබට කියනවා නම් යම් දෙයක් කතා කරන්නට ඒ අයට ඔබ ඒක කරන්න. එවුන් ඒක පිළි නොගන්නවා වෙන්න පුළුවන්. අපිට පේනවා පාරාවෝ මෝසස්වත් ඔහුගේ පණිවිඩයවත් පිළිගත්තේ නැහැ. නමුත් අමතක කරන්න එපා. ඔබ ඒ වගකීමෙන් නිදහස්. මා බොහෝ වෙලාවට මම දේශනා කරද්දී සභාවට කියන දෙයක් තමයි මම මේ දේ ඔබට කිව්වට පසුව මගේ වගකීම නිමා වෙනවා. ඔබට මේ දේ ඇසුණාට පසුව ඔබගේ වගකීම ආරම්භ වෙනවා. සෙනෙහවන්තය, ඔබට සහ මට උන්වහන්සේ පවරන දේ අපි කරමු. කවුරු ඒක පිළිගත්තත් කවුරු ඒක ප්‍රතික්ෂේප කළත් ඒක ඔබට සහ මට අදාළ වෙන දෙයක් නෙවෙයි. අපට වැදගත් වන්නේ අපට නියම කරපු පැවරුම අපි ඉෂ්ට කරන එකයි. ඉතින් ඒ නිසා අපි සමහර විට යහපත් ප්‍රතිඵල නොදකින්නට පුළුවන්. නමුත් කමක් නැහැ. අපට පෙර සිටියා වූ දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයන්, දෙවියන් වහන්සේගේ දාසයන්, අනාගත වක්තෘවරුන් පවා ඔය අත්දැකීම තුලින් ගියා. උදාහරණයකට අපි නෝවා ආදර්ශයට ගමු. අපි දන්නවා නෝවා වසර ගණනාවක්, වසර 100කට පමණ කාලයක් ඔව් පැමිණෙන විපත්තියක් ගැන, පැමිණෙන විනිශ්චයක් ගැන සෙනගව දැනුවත් කළා. නමුත් කී දෙනාද ඔහුගේ පණිවිඩය පිළිගත්තේ? අපි දන්නවා කිසිම කෙනෙක් නෝවාගේ පණිවිඩය විශ්වාස කළේ නැහැ, බාරගත්තේ නැහැ, පිළිගත්තේ නැහැ. නමුත් දෙවියන් වහන්සේ ඉදිරියේ ඔබ දන්නවද නෝවා සාර්ථකයි.
ඔබ අහයි කොහොමද කිසිම කෙනෙක් ඔහුට දිනා ගන්නට බැරි වුණා කිසිම කෙනෙක් ඔහුට හරව ගන්නට බැරුව ගියා කොහොමද ඔහු සාර්ථක වෙන්නේ ප්‍රේමවන්තය සාර්ථකත්වයේ මනින්නේ මනුෂ්‍ය ක්‍රමවේද වලින් නම් අනිවාර්යෙන්ම නොවා අසාර්ථකයි නමුත් දෙවියන් වහන්සේ සාර්ථකත්වයේ මනින්නේ දෙවියන් වහන්සේ කී දේ අපි කොයි විදියටද කළේ කියන එක මතයි. ඉතින් නොවා සහ ඔහුගේ භාර්යාව ඔහුගේ පුතුන් තිදෙනා සහ ඒ අයගේ භාර්යාවන් තිදෙනා පමණයි එදා ඒ පැමිණෙන විනිශ්චයෙන් ගැලවුණේ. හිතන්න යරමියා අනාගත වක්තෘ ගැන. ඔහු අඬමින් කඳුලෙන් දෙවියන් වහන්සේගේ පණිවිඩය සෙනගට ප්‍රකාශ කළා. නමුත් ඔහුට පුළුවන් වුණාද සෙනග වහල්කමට යෑම නවත්වන්නට? ඔබ දන්නවද ඔබ යරමියා පොත අධ්‍යයනය කෙරුවොත් ඔබට පෙනී යයි රජවරුන් 5 දෙනෙකුගේ කාල සීමාව තුල යරමියා දෙවියන් වහන්සේගේ පණිවිඩය ප්‍රකාශ කළා. නමුත් ඒ කිසිම කෙනෙක් කිසිම රටවැසියෙක් යරමියාගේ පණිවිඩයට අවුම්කන් දුන්නේ නැහැ. කිසිම කෙනෙක් ඔහුට හරව ගන්නට බැරුව ගියා ඔහුගේ පණිවිඩය. පැමිණෙන විපත්තියෙන් සෙනගව මුදව ගන්නට ඔහුගේ දේශනා කිරීම ප්‍රයෝජනයට ආවේ නැහැ. නමුත් ඔබ හිතනවාද යරමියා අසාර්ථකයි කියලා? නෑ මිත්‍රය. දෙවියන් වහන්සේගේ කෝණයෙන් යරමියා සාර්ථකයි. ඒ නිසා දෙවියන් වහන්සේ ඔබට යම් දේවල් කරන්නට කිව්වම් ඔබ බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය නොදැක්කත් හිතන්න එපා මොහොතකටවත් ඔබ අසාර්ථකයි කියලා. ඔබ සාර්ථකයි. ඉතින් දෙවියන් වහන්සේ මෝසස්ට කියනවා ගිහිලා කියන්න පාරාවට මම ඔබට කියන දේ. නමුත් පාරාව සහ ඔහුගේ සෙනගගේ සිත් දැඩි වෙලා ඉවරයි. මොකක්ද එවැනි අයට කතා කිරීමේ ඇති ප්‍රයෝජනය කියලා ඔබ හිතනවා වෙන්න පුළුවන්. නමුත් ඔබට තිබෙන්නේ උන්වහන්සේ ඔබට නියම කරපු දේ කිරීම පමණයි. ඉතුරු ටික ස්වාමින් වහන්සේට බාර කරන්න. ඒ අය පණිවිඩය පිළිගත්තා හෝ නොපිළිගත්තා ඔබට ඒක අදාළ නැහැ. ඔබට අදාළ වෙන්නේ මට අදාළ වෙන්නේ උන්වහන්සේ අපට පවරපු රාජකාරිය කර නිමා කිරීම පමණයි. ප්‍රේමවන්තය ඒ වගේම අපිට පේනවා මේ සියලු පීඩාවන් තුල දෙවියන් වහන්සේගේ ඉවසීම. උන්වහන්සේ ඉවසන දෙවියන් වහන්සේ. ඔබ ඇයි ඔබ එසේ කියන්නේ? මා ඔබට එසේ කියන්නේ උන්වහන්සේ එකවර ඊජිප්තුව විනාශ කළේ නැහැ. උන්වහන්සේ එකවර පාරාව රජුව මරා දැමුවේ නැහැ. ඔබ දන්නවද? ඒ හැම පීඩාවක් තුළම උන්වහන්සේ මිසර ජාතියටත් පාරාව රජතුමාටත් අවස්ථාවක් දෙනවා දෙවියන් වහන්සේ වෙතට හැරිලා උන්වහන්සේගේ වචනය අනුව කටයුතු කරන්න. ප්‍රේමවන්තය උන්වහන්සේ ඉවසිලිවන්ත ප්‍රේමණීය දෙවියන් වහන්සේ බව මේ පීඩාවන් තුලදී පවා ඔබට සහ මට පෙනී යන්නට ඕන. ඒ නිසා අපි උත්සාහ කරමු දිගින් දිගටම දෙවියන් වහන්සේව වඩාත් සමීපව මේ විපත්ති තුලින් පවා හඳුනා ගන්නට. ඉතින් තේරුම් ගනිමු දෙවියන් වහන්සේ ඉවසන දෙවියන් වහන්සේ
බව මම ඔබට කිව්වා. දැන් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ සිදුවෙන දේවල් උන්වහන්සේ නොසලකා සිටිනවයි කියලා. සමහර විට අපි දකින්නවා ලෝකයේ තුල විවිධ අකටයුතුකම්, අසාධාරණයන්, අධර්මිෂ්ඨකම් සිද්ධ වෙනවා. ඔබ සමහර විට කල්පනා කරනවා ඇති ඇයි දෙවියන් වහන්සේ මේවට නිහඬව ඉන්නේ? මිත්‍රය, දෙවියන් වහන්සේ නිහඬව සිටීමෙන් අදහස් වෙන්නේ නැහැ උන්වහන්සේ ඒ දේවල් නොසලකා ඉන්නවා කියලා. උන්වහන්සේගේ ඉවසීම උන්වහන්සේ අධර්මිෂ්ඨකම නොසලකා හැරීමක් හැටියට ගණන් ගන්න එපා. උන්වහන්සේ බොහෝ කල් ඉවසනවා. හේතුව මනුෂ්‍යයාට පසුතැවිලි වෙන්න හැරි එන්ට උන්වහන්සේ අවස්ථාවක් දෙන නිසා. ඒ වගේම දෙවියන් වහන්සේගේ ඉවසීම උන්වහන්සේ යම් අකටයුතුකම් අනුමත කරනවා කියන මතය ගොඩනගා ගන්නට හේතුවක් නෙවෙයි. සමහර අය හිතනවා නැත්නම් සමහර අය ඔබට කියනවා මම මේ දේවල් ගොඩක් කල් කරගෙන ආවා. කොහොම මට මුකුත් නරකක් නපුරක් විපත්තියක් අයාපතක් සිද්ධ වුණේ නැහනේ. සවන් දෙන්න. උන්වහන්සේගේ ඉවසීම යනු උන්වහන්සේ ඔබ කරන දේ ඔබ කරන නපුර හෝ අයාපත අනුමත කළා කියන එකට මුද්‍රාවක් නෙවෙයි. උන්වහන්සේ ඉවසන්නේ උන්වහන්සේ දඬුවමට පෙර ඔබට අනුග්‍රහයක් දිය යුතු තැනන් වහන්සේ නිසා. ඒ වගේම හොඳට මතක තබා ගන්න. මේ හැම දෙයක් තුලින්ම අපිට දෙවියන් වහන්සේ කවුද කියන එක වඩා තහවුරු වෙනවා. ප්‍රේමවන්තය, අපි තේරුම් ගන්නවා උන්වහන්සේ ඉවසිලිවන්ත දෙවියන් වහන්සේ, ප්‍රේමණීය දෙවියන් වහන්සේ. උන්වහන්සේ මේ හැම යහපත් ගතිගුණයකින් සමන්විත වූ සර්ව බලධාරී තැනන් වහන්සේ. දැන් අපි දෙවනි වගන්තියට ආවම ඉතාමත් වැදගත් දෙයක් උන්වහන්සේ ගැන අපට ඉගෙන ගන්නට පුළුවන්. බලන්න දෙවනි වගන්තිය. මිසරයට මා කළ දේ සහ ඔවුන් අතරේ දැක් වූ මාගේ ලකුණු කුමක්දයි නුඹේ පුත්‍රයාටත් නුඹේ පුත්‍රයාගේ පුත්‍රයාටත් ඇසෙන පරිද්දෙන් නුඹ විසින් කියා දෙන පිණිසත් මම ස්වාමින් වහන්සේ බව නුඹලා දැනගන්නා පිණිසත් කීසේක. අපිට මේ දෙවනි පාදය තුල දෙවියන් වහන්සේගේ කැමැත්ත එළිදරව් වෙනවා. එනම් සියලු පරම්පරාවන් උන්වහන්සේ ගැන දැන ගැනීම උන්වහන්සේගේ කැමැත්තයි. මම ඔබට කිව්වා උන්වහන්සේගේ කැමැත්ත සියලු පරම්පරාවන් උන්වහන්සේ ගැනත් උන්වහන්සේගේ ක්‍රියාවන් ගැනත් දැන ගැනීම උන්වහන්සේගේ කැමැත්තයි. දැන් මේ වගන්තිය අපි සමහර වෙලාවට කියවද්දී අපි ඒ තරම් උවමනාවෙන් ඒ ලියා තිබෙන දේ ගැන විමසන්ට කාලය ගන්නේ නැහැ. නමුත් මේ අධ්‍යයනයේදී අපි කාලය ගමු මේ වගන්තියේ තිබෙනා වූ වැදගත් කාරණාවන් වෙතට අවධානය යොමු කරන්න. පළමුව මෙහිදී මේ පදයේදී ඔබට පේන්න ඕන දෙවියන් වහන්සේ පුද්ගලිකව මෝසස්ට පණිවිඩයක් ලබා දෙනවා. ඒක ඉතා වැදගත්. මොකද උන්වහන්සේ කියන්නේ සවන් දෙන්න. නුඹේ පුත්‍රයාටත්. කාගේ පුත්‍රයාටද? මෝසස්ගේ පුත්‍රයාටත්. නුඹගේ පුත්‍රයාගේ පුත්‍රයාටත්. ඒ කියන්නේ මෝසස්ගේ මුණුබුරාටත්. ඇසෙන පරිද්දෙන්
කවුද? නුඹ විසින්, මෝසස් විසින් මේ දේවල් කියා දෙන පිණිස. දැන් බලන්න, මෝසස් කියලා කියන්නේ ඉතා බලවත් දේවදාසෙක්. ඔහුට දෙවියන් වහන්සේ විශාල වගකීමක් පවරලා තිබුණා. පළමුව මේ ලෝක බලවතා වූ පාරාවෝ සමග ගනුදෙනු කරන්නට. දෙවනුව ඊශ්‍රායල්ව මුදවන මිදුම්කාරයා වෙන්න. ඔහු දෙවියන් වහන්සේගේ නියෝජිතය හැටියට පාරාවට කතා කරන්න ඕන. ඒ වගේම සෙනගට ගිහිල්ලා කතා කරන්න ඕන. ඔවුන් සූදානම් කරන්න ඕන නික්ම යාමට. ලොකු වැඩ කොටසක් ඔහුට තිබෙනවා. අපි දන්නවා පුරුෂයෝ පමණක් බයිබලයේ කියනවා 6,000ක් පමණ සිටියයි කියලා. ඒතර කාන්තාවන්, දරුවන් තව ලක්ෂ ගණනින් ඉන්න ඇති. ඒතර මේ අයට නායකත්වය දෙන්න ඕන. හිතන්න මෝසස්ට තිබෙන බැරෑරුම් වගකීම ගැන. ඒ සියල්ල ඔහුට කරන්ට තිබියදී දෙවියන් වහන්සේ ඔහුට කියනවා, ඔබ පුද්ගලිකව මෝසස් ඔබේ පුත්‍රයාට මං ගැන, මගේ ක්‍රියාවන් ගැන ඔබ උගන්වන්න ඕනේ. මම ඔබට කිව්වා දෙවියන් වහන්සේ අනාගත පරම්පරාව උන්වහන්සේ ගැන දැනගන්නවට, උන්වහන්සේගේ ක්‍රියාවන් ගැන දැනගන්නවට කැමති දෙවියන් වහන්සේ. මෝසස් මොනතරම් කාර්ය බහුල කෙනෙක් වුණත් දෙවියන් වහන්සේ මෝසස්ට මේ වගකීම පැවරුවා. ඔබේ පුතාට ඔබ උගන්වන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි මෝසස්, ඔබගේ පුතාගේ පුතාටත් ඔබ මං ගැන, මගේ ක්‍රියාවන් ගැන උගන්වන්න ඕනේ. ඔබට පේන්න ඕනේ මේ සියල්ල තුල දෙවියන් වහන්සේ මොනතරම් අනාගත පරම්පරාවන් ගැන සලකනවද කියන එක. මට සවන් දෙන දෙමව්පියනි, මට ඔබට කියන්න පණිවිඩයක් තිබෙනවා. ඔබගේ දරුවන්ගේ, ඔබේ පවුලේ අවශ්‍යතාවයන් ගැන ඔබ ගොඩක් වෙහෙසෙන යහපත් දෙමව්පියෙක් වෙන්න පුළුවන්. ඒ හැම දෙයකටම ඔබ කාලය දෙන්නාසේ අමතක කරන්න එපා. ඔබගේ දරුවන්ට දෙවියන් වහන්සේ ගැන, උන්වහන්සේගේ වචනය ගැන උගන්වන්නට, ඔවුන්ව දැනුවත් කරන්න. ඔබ කියයි මට ගොඩක් වගකීම් රාජකාරීන් තිබෙනවා. මෝසස්ට ඔබට වඩා තිබුණා රාජකාරීන් හා වගකීම්. නමුත් දෙවියන් වහන්සේ උට පැවරුවා ඔහුගේ පුතාට උගන්වන්න. මට මතකයි දවසක් ඊට කලින් මගේ භාර්යාව තුලින් දෙවියන් වහන්සේ මට තරවටුවක් ගෙනාවා. ඒ තමයි ඇය මට කිව්වා, ඔබ බොහෝ අයට දෙවියන් වහන්සේගේ වචනේ උගන්වනවා. දහස් ගණන් අයට ඔබ කතා කරනවා. ඔබ රටවල් වලට ගිහිල්ලා මනුෂ්‍යයන්ට, දේවදාසයන්ට සම්මේලන තිබෙනවා, උගන්වනවා. නමුත් ඇය මට කිව්වා, ඔබ කොච්චර කාලයක් ගන්නවද ඔබට ජාතක වෙච්ච ඔබගේ දරුවන්ට දේව වචනේ උගන්වන්න. මිත්‍රය, ඒක තරවටුවක්. ඒක ඇය තුලින් ස්වාමින් වහන්සේ මට දුන්න තරවටුවක්. මං ඒ තරවටුවට එකඟ වුණා. මං පටන් ගත්තා මගේ දරුවන්ට දෙවියන් වහන්සේගේ වචනය උගන්වන්න. ඔබ දන්නවද යම් දෙයක්? ඔබට කවදා හරි විශාල වශයෙන් සතුටු වෙන්න පුළුවන් වෙන්නේ ඔබ මුළු ලෝකෙටම
දේව වචනය ගැන ඉගෙනුවාට පස්සේ නෙවෙයි. ඔබට වඩාත්ම සතුටු වෙන්න පුළුවන් වන්නේ දවසකදී ඔබගේ දරුවන් දෙවියන් වහන්සේගේ වචනය අනුව ජීවත් වෙනවා දැක්කම. ඔබගේ දරුවන් දෙවියන් වහන්සේගේ මාර්ගය යනවා දැක්කම. මක් නිසාද ඔබට ගෞරවය ලැබෙන්නේ ඔබට අගෞරවය ලැබෙන්නේ ඒ දරුවන්ගේ ක්‍රියාපටපාටි අනුව. ඔබගේ ඇදහිලිවන්තෙක් නොමග ගියොත් ඔබගේ ඇදහිලිවන්තෙක් සාර්ථක වුණොත් ඔබට එල්ල වෙන චෝදනාවට වඩා බරපතල චෝදනාවක් එල්ල වෙනවා ඔබගේ දරුවෙක් නොමග ගියොත්. ඔබගේ දරුවෙක් සාර්ථක වුණොත් දෙවියන් වහන්සේගේ වචනයෙන් ඔබට ලැබෙන ගෞරවය ඔබගේ ඇදහිලිවන්තෙක් දේව වචනය තුල සාර්ථක වුණාට වඩා වැඩි. මම මේක තේරුම් ගත්තා. එනිසා මම අද තේරුම් අරන් තිබෙනවා මගේ හොඳම ආයෝජනය සිදු විය යුත්තේ මගේ දරුවන්ට මිස සසු ලෝකයට නෙවෙයි. අද බොහෝ වෙලාවට අවුරුදු 32ක සේවා කාලයකට පස්සේ මම හැරිලා බලනකොට මට දුක් වෙන්න වෙන තැන් බොහොමයක් තිබෙනවා. ඒකෙන් එකක් මම වැරදි අයට නුසුදුසු අයට මගේ කාලය දුන්නා. මගේ දැනුම දුන්නා. අද මම බලාපොරොත්තු වෙන ප්‍රතිඵල මට නැහැ. එනිසා අද මම හරි ප්‍රවේශම්. මගේ කාලය දෙන්නේ කාටද? මගේ දැනුම මම දෙන්නේ කාටද කියන එක ගැන මම හරි ප්‍රවේශම්. මෑතක අපේ සංවිධානයේ පාලකවරයෙක් මගෙන් ඇහුවා ඇයි පාස්ටර් ඔබ අපිට මේ පෞගිය කාලේ කරපු අධ්‍යයනය නැවැත්තුවේ? මං කිව්වා හොඳ ප්‍රශ්නයක් පුතේ. මං කිව්වා ඒ සියලු පාලකවරුන්ගෙන් මම ඔබගෙන් විතරයි මෙවැනි ප්‍රශ්නයක් මා වෙතට යොමු වුණේ. ඒ කියන්නේ ඔබට උමනාව තිබෙනවා. මම ඔබට උමනාව තිබෙන නිසා මම පුද්ගලිකව ඔබට උගන්වනවා. අනිත් අය අද වෙනකම් මගෙන් නිකන්වත් ඇහුවේ නෑ පාස්ටර් ඇයි නැවැත්තුවේ? ඒ කියන්නේ උන්ට උමනාවක් නෑ. ඔබ දන්නවා දේව වචනේ කියා තිබෙන දේ. උන්වහන්සේගේ වචනේ කියනවා ප්‍රඥාවන්තයා කියනවා ඌරන් ඉදිරියේ මුතු දමන්නට එපා. ප්‍රේමවන්තය ඔබ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් හැටියට මම ඔබ උනන්දු කරනවා. දේව සේවකෙක් හැටියට මම ඔබ උනන්දු කරනවා. ඔබගේ වටිනාම ආයෝජනය ඔබගේ දරුවන්ට ඊළඟ පරම්පරාවට දෙන්න. හේතුව සවන් දෙන්න මම ඔබට කියන්න යන දේ. ළමෙක් ඔහුගේ කාලයෙන් 16% ගත කරන්නේ ඔහු ඉගෙන ගන්න පාසල තුලයි. ඒ ළමයා 101ක් පමණයි ඔහුගේ සබත් පාසලේ කාලය ගත කරන්නේ. ඒ කියන්නේ 17%ක් ඒ දරුවා ඔහුගේ ජීවිතෙන් ගත කරන්නේ නිවසෙන් පිට. නමුත් ඔබ දන්නවද 83ක් ඒ දරුවා ඔහුගේ කාලය වැය කරන්නේ ඔහුගේ නිවස තුළ. ඔබ මේ ගැන සිතුවාද? ඔබගේ නිවස ක්‍රිස්තියානි ප්‍රතිපත්ති ක්‍රිස්තියානි ප්‍රමිතින් ඔබගේ දරුවන්ට උගන්වන පාසලක් වෙන්න ඕනේ. ඒ පාසලේ ප්‍රධාන ගුරුවරයා දෙමව්පියෝ. ඒ පාසලේ විදුහල්පති ඒ ගෙදර තාත්තා. හොඳට මතක තබා ගන්න. ඔබගේ දරුවන්ට දෙවියන් වහන්සේ ගැන කියා දෙන වගකීම
වෙන කාටවත් පවරන්න එපා. ඒක ඔබ විසින් සිදු කළ යුත්තක්. ඔබ ඔබගේ දරුවන්ගේ ජීවිතය දෙවියන් වහන්සේ සහ උන්වහන්සේගේ කාරණා වලින් පිරෙව්වේ නැතිනම් මතක තබා ගන්න. ලෝකයේ දේවල් වලින් ඒ දරුවන්ගේ ජීවිත පුරවන්නට යන. හිමවන්තය අද මගේ දරුවන් තිදෙනාගෙන් දෙදෙනෙක් තරුණ වියේ ඉන්න දරුවෝ. නමුත් අද මට ඔබට බොහොම ආඩම්බරයි. අනිත් පැත්තෙන් බොහොම නියතමානී. ස්වාමින් වහන්සේට සියලු ගෞරවය දෙමින් කියන්න පුළුවන් එක දෙයක් තියෙනවා. ඒ තමයි තරුණ දරුවෝ ඉන්න දෙමව්පියන්ට තියෙන ප්‍රශ්න මටත් මගේ භාර්යාවටත් නැහැ. හේතුව අපි මහ ලොකු දක්ෂයෝ හා උගතුන් නිසා නෙවෙයි. අපේ දරුවන්ට අපි ඉගෙනුවා කුඩා කාල පටන් දෙවියන් වහන්සේගේ ප්‍රමිතීන් හා ප්‍රතිපත්ති. එය හැමතිස්සෙම බයිබලයේ දිගහැරලා ඉගෙනුවේ නැහැ. නමුත් ඒ පාඩම වුන්ට කියා දුන්නේ අපේ ජීවිතේ. අපේ එදිනෙදා ජීවිතේ අපි ගනුදෙනු කරපු හැටි. අපි ක්‍රියා කරපු හැටි. අපි හැසිරුණු හැටි. ඔවුන්ට දෙවියන් වහන්සේගේ ප්‍රමිතීන් හා ප්‍රතිපත්තීන් ගැන අපි ගැන මෝසස්ට ලොකු වගකීමක් දෙවියන් වහන්සේ දුන්නා. පළමුව මෝසස් ඔබගේ පුතා. ඊට පස්සේ ඔබගේ පුතාගේ පුතා. ඔබ මේක උගන්වන්න ඕනේ. මට කමක් නැහැ ඔබ මොනතරම් ලොකු නායකයෙක් වුණත්. ඔබ මිස්රයෙන් මගේ සෙනග ගලවන්ට ආපු ගැලවුම්කාරයා. මම තෝරගත්තු මනුෂ්‍යයා. ඒකට කමක් නැහැ. නමුත් ඔබ මේ එක කෙනා ගැන ඔබ වගකීමෙන් කටයුතු කරන්න ඕනේ. කවුද මේ එක කෙනා? ඔබගේ පුතා. ඊට පස්සේ ඔබගේ පුතාගේ පුතා ඊළඟ පරම්පරාව. අද මෙවැනි ඉගැන්වීම් මෙවැනි පෙළඹවීම් අද බොහෝ සභාවන් වල නැහැ. ඒ නිසා මොකක්ද වෙලා තියෙන්නේ? සැබෑ කිතුණුවන් අපිට දකින්න නැහැ. මේක ලංකාවේ ඉන්න අයට නම් හොඳට තේරෙනවා. සමහරවිට ඔබටත් මේ අත්දැකීම ඇති. නමුත් ඔබ ඉන්න රටේ ප්‍රමිතිය මීට වඩා වැඩි නිසා මේක ඔබට කොතෙක් දුරට අදාළ වෙයිද කියන්න මන් දන්නේ. නමුත් ලංකාවේ මං හිතනවා ඔබ ලංකාවේ හිටපු අය හැටියට මාළු පාන් කාලා තියෙනවනේ නේද? මාළු පාන්. අපි ඒකට මාළු පාන් කියනවා. නමුත් අද වෙනකොට ඔබ දන්නවද? මාළු පාන් ගෙඩිය ඇතුලේ මාළු ඇත්තෙම නැහැ. නමුත් අපි තාමත් ඒකට කියන්නේ මොනවද? මාළු පාන්. හැබැයි මාළු පෙන්නලවත් නැහැ. හැබැයි අපි ඒකට කියනවා මාළු පාන් කියලා. කඩෙන් ගිහිල්ලා ඉල්ලන්නේ මාළු පාන් ගෙඩියක් දෙන්න කියලා. චූම් පාන් කාර්යයෙන් ඉල්ලන්නේ මාළු පාන් එකක් දෙන්න කියලා. හැබැයි මාළු නැහැ. හැබැයි ඒකට මාළු පාන් කියලා කියන්නේ ආරම්භයේදී ඒකට මාළු ඇතුල් කරලා හදපු නිසා ඒකට නමක් ලැබුණා මාළු පාන්. ප්‍රේමවන්තය අදත් කිතුණුවා ඒ වගේ. අපි කිතුණු. අපි දේවදරු. අපි ගැලවීම ලැබපු අය. නැවත උත්පාදනය ලැබපු අය. හැබැයි අර මාළු පාන් ගෙඩියේ අද මාළු නැහැ වගේ. හැබැයි ඒකට මාළු පාන් කියන්නා වගේ අද ක්‍රිස්තුස් වහන්සේගේ ගතිගුණ නැතත් අපි කියනවා අපි ක්‍රිස්තියානි. අපි කිතුණු. නමුත් ඇත්තටම අපි තුල ඒ
ක්‍රිස්තු ගතිගුණ තිබෙනවද? ක්‍රිස්තු ලක්ෂණ තිබෙනවද? බොහෝ අයට ඒ ලක්ෂණ නැහැ. හැබැයි නමින් මාළු පාන්, නමින් ක්‍රිස්තියානි. සෙනෙවන්තේ මාව උනන්දු කරනවා. මේ ක්‍රිස්තියානි රාමුව තුල යන රැල්ලට යන්න එපා. මොකද දෙවියන් වහන්සේ හොයන ප්‍රමිතියක් තියෙන. දෙවියන් වහන්සේ හොයන ප්‍රතිපත්තියක් තිබෙනවා. අපි එතනට ගොඩනගෙන්න ඕනේ. අපි එතනට ගොඩනගෙන්න ඕනේ. ඒකයි දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ. මිනිස්සු බලාපොරොත්තු වෙන මට්ටම් වල වැඩ කරන්න යන්න එපා. දෙවියන් වහන්සේගේ ප්‍රමිතියට වැඩ කරමු. දෙවනුව උන්වහන්සේ කියනවා සමස්ත ඊශ්‍රායල් ජනතාවටම මේ පණිවිඩය දෙන්න. එනම් මම ස්වාමින් වහන්සේ බව නුඹලා බහුවචනය නුඹලා මෝසස්ට කියන මුළු ඊශ්‍රායල් ජාතිය ගැන නුඹලා දැනගන්නා පිණිස. ප්‍රේමවන්තය දෙවියන් වහන්සේගේ ක්‍රමවේදය දිහා බලන්න. පළමුව ඔබගේ දරුවන්, පළමුව ඔබගේ පවුල, දෙවනුව අන් අය. දෙවනුව අන් අය. දවසේදී මේ ක්‍රමවේදය මාරු කරගන්න එපා. මේ ක්‍රමවේදය මාරු කරගත්තු දාට අපට අවසානයේදී ඉතුරු වෙන්නේ නිෂ්ඵලකම්, නිරර්ථකකම්. ඔබට මතකද සාමුවෙල් කියන දේවදාසය ඉතා අනර්ග දේවදාසෙක්, බලවත් දේවදාසෙක්, රජවරුන් ආලේප කරපු දේවදාසෙක්, රජවරුන්ට උපදේශ දුන්න දේවදාසෙක්, ශිෂ්‍ය ප්‍රපේතවරුන් ගොඩනගපු අද භාෂාවෙන් කියනවා නම් බයිබල් පාසල් තිබිච්ච දේවදාසෙක්. නමුත් ඔබ දන්නවද ඔහුගේ ජීවිතයේ අවසාන කාලයේදී ඊශ්‍රායල් වැඩිහිටියන් ඔහු වෙතට ඇවිල්ලා කියනවා කරුණා කරලා ඔබෙන් පස්සේ ඔබේ පුතාලා අපේ නායකයෝ කරන්ට ලෑස්ති වෙන්න එපා. ඔබේ පුතුන්ව අපේ නායකයන් කරන්ට ලෑස්ති වෙන්න එපා සාමුවෙල්. ඇයි ඒ? සාමුවෙල්ගේ පුත්‍රයෝ දුර්ජනයන්ව සිටියා. සාමුවෙල් කොච්චර අනර්ග දේව සේවකයෙක් වුණත් ඔහුගේ දරුවන්ව දෙවියන් වහන්සේගේ මාර්ගයේ උට ගෙනියන්න බැහැ. ප්‍රේමවන්තය හිතන්න මේක ඔබට සහ මට නොවෙන්ට වග බලා ගන්නට කටයුතු කරන්න. ඒකයි දේව වචනේ දෙවියන් වහන්සේ පවුල් තුමා තුලින් මේ උපදෙස් දුන්නේ. යමෙක් පළමුව ඔහුගේ පවුල හසුරුවන්ට නොදන්නේ නම් ඔහු ස්වාමීන් වහන්සේගේ සභාව ප්‍රවේශම් කරන්නේ කෙසේද? ඒ නිසා මේ මහා බලවත් දේවදාසයා මෝසස්ට දෙවියන් වහන්සේ කියනවා මෝසස් ඔබ මං ගැන මගේ ක්‍රියාවන් ගැන ඔබේ පුතාට උගන්වන්න. ඊට පස්සේ ඔබගේ පුතාට දාව ඉපදෙන ඒ පුතාට උගන්වන්න. මිත්‍රේ අනාගත පරම්පරාව වෙනස් කරන බලය තිබෙන්නේ සභාවටයි, රජයට නෙවෙයි, සභාවටයි. එනිසා සභාව තුළ ඒ ප්‍රමිතිය, ඒ ප්‍රතිපත්ති අපි ගොඩනගමු. සභාව තිබෙන්නේ මනුෂ්‍යයන්ව සනසන්න නෙවෙයි. අපි ඉංග්‍රීසියෙන් කියනවා entertainment.
එන්ටර්ටේන්මන්ට් තියන්නේ ක්ලබ් එකක, දේවස්ථානයේ නෙවෙයි, සභාවේ නෙවෙයි. සභාව තිබෙන්නේ දෙවියන් වහන්සේගේ ප්‍රමිතීන් හා ප්‍රතිපත්තීන් වලට මනුෂ්‍යයම ගොඩනගන්නට මිසක් මනුෂ්‍යයන්ට ඕන කරන වින්දනය ලබා දෙන මධ්‍යස්ථානයක් කරන්නට නෙවෙයි. ඒ නිසා අපි හිතට ගමු වෙනස් වුණු සෙනගක් වෙන්න. වෙනස් වුණු සෙනගක් කටයුතු කරන්න. තව දුරට තුන්වෙනි පදයට එන්න. දෙවියන් වහන්සේ පාරාවුන්ගෙන් ප්‍රශ්නයක් අහනවා. මොකද්ද ප්‍රශ්නේ? නුඹ කොතෙක් කල් මා ඉදිරියේ යටත් නොවී සිටින්නේ? නුඹ කොතෙක් කල් මා කියන දේ නොකර ඉන්න යනවා? බදන්වල දෙවියන් වහන්සේ ආරම්භයේ සිටම ඔහුට පවසන්නේ එකම කාරණයයි. මොකක්ද ඒ කාරණය? මාගේ සෙනගට යන්න ඉඩ හරින්න. මට මේ කරන පිණිස මගේ සෙනගට යන්න ඉඩ හරින්න. එක කාරණාවයි. නමුත් මේ එක කාරණාව මේ වෙනකොට 7 සැරයක් උන්වහන්සේ උට කියලා තිබෙනවා. උන්වහන්සේ ඔබටත් එකම දේ දිගින් දිගටම කියනවා. එකම දේ උන්වහන්සේ ඔබට දිගින් දිගටම කියනවා. මේකේ තරම් හොඳ දෙයක් නෙවෙයි. ඉඩ තියන්න එපා. එකම දේ දෙවියන් වහන්සේට ඔබට නැවත නැවත කියන්න. උන්වහන්සේ අහනවා කොතෙක් කල් ඔබ මේ විදිහට කරන්ට යනවා? ඔබ දන්නවද එම ප්‍රශ්නයම පාරාවෝගේ මෙහෙකරුවන්, ඒ කියන්නේ ඔහුගේ අමාත්‍ය මණ්ඩලය ඔහුගෙන් අහනවා. 7 වෙනි පදේ මේ මිනිසයා කොතෙක් කල් අපිට මලපතක් වන්නේ? කොතෙක් කල්? කොතෙක් මේ කරුගේ අමාත්‍ය මණ්ඩලයක් ඔහුගේ නෙමදේම කොතෙක් කල් මොසස් අපිට මෙලෙස පීඩා කරන්නට යනවද? ඔබ මුකුත් නොකර කොච්චර කාලයක් ඉන්න යනවා? ප්‍රේමවන්තය, අපි තේරුම් ගනිමු යම් දෙයක් මෙතනදී. දෙවියන් වහන්සේ ඔබට යමක් කියනවා නම් ඒක ඉෂ්ට කරන්න, ඒකට කීකරු වෙන්න කල් ගන්න එපා. දෙවියන් වහන්සේගේ කැමැත්ත ප්‍රමාද කිරීම සමානයි අකීකරුකම්. නැවතත් මම ඔබට එක කියන්නම්. දෙවියන් වහන්සේගේ කැමැත්ත කිරීමට ප්‍රමාද කිරීම සමානයි අකීකරුකම්. ඔබ කියන්නේ නෑ මම අකීකරු වෙන්න තීරණය කළේ නෑ. නමුත් මම මේ කැමැත්ත කිරීම ප්‍රමාද කළා විතරයි. සවන් දෙන්න දේව කැමැත්ත කිරීම ප්‍රමාද කිරීම සමානයි අකීකරුකම්. දෙවියන් වහන්සේට කවදාක්වත් අකීකරුකමට ආශිර්වාද කරන්න බෑ. බයිබලයේ කතා කරන්නේ කීකරුකමේ ආශිර්වාද ගැන. ඔබ කියවන්න ද්විතීය කතා 28 කීකරුකමේ ආශිර්වාදය සහ අකීකරුකම නිසා ලැබෙන ශාපය ගැන කතා කරනවා. නමුත් මෙතනදී මට ඔබට යමක් පහදන්නට ඉඩ හරින්න. වසර ගණනාවකට පෙර මේ දෙවියන් වහන්සේම මොසස් කියන පුද්ගලයාට පෙර
තවත් පුද්ගලයෙක් පාවිච්චි කළා. ඔහුගේ නම යෝසෙප්. ඒ යෝසෙප් පාවිච්චි කරලා මිසරය සාගතයෙන් හා විනාශයෙන් මේ දෙවියන් වහන්සේ මෙදෙව්වා. දැන් වසර ගණනාවකට පස්සේ ඒ දෙවියන් වහන්සේම මෝසස් කියන මනුෂ්‍යයා ලව්වා මිසරය සාගතයකට පත් කරමින් මිසරය විනාශ කරන. ඇයි ඒ? මොකක්ද හේතුව? එකම දෙවියන් වහන්සේ අවුරුදු කීපයකට පෙර යෝසෙප් පාවිච්චි කළා. පාවිච්චි කරලා පැමිණෙන විනාශයෙන් සාගතයෙන් මිසරය බේරුවා. අවුරුදු ගණනාවක් යනවා. ඒ දෙවියන් වහන්සේම මෝසස් ලවා මිසරය සාගතයකට පැමිණෙන තැනකට ගේනවා. මිසරය විනාශ කරන්න පටන් ගන්න. ඒකයි මේ සේවකයෝ අහන්නේ පාරාවෝගෙන් 7 වෙනි පදේ මිසරය විනාශ වී තිබෙන බව ඔබ තවම දන්නේ නැද්ද? ඇයි මේ එකම දෙවියන් වහන්සේ යම් කෙනෙක්ව ආශිර්වාද කරලා සාර්ථක කරලා තියෙන්නේ? ඇයි ඒ දෙවියන් වහන්සේම තව කෙනෙකුට දඬුවම් කරලා පහතට දමා තිබෙන්නේ? ඔබට එක ප්‍රශ්නයක්. මෙන්න උත්තරය. උත්තරය මේකයි. දෙවියන් වහන්සේගේ උපදේශයට යමෙක් දක්වන ප්‍රතිචාරය මතයි සාර්ථකත්වයක් අසාර්ථකත්වයක් තින්දුවේ. යෝසෙප් පාරාවට උපදේශක් දුන්නාම පාරාවෝ ඒ උපදේශය බාරගෙන යෝසෙප් කී දේ කළා. ඒ ප්‍රතිඵලය මිසරය පෝෂිත වුණා. මිසරය සුරක්ෂිත වුණා ඒ විනාශයෙන්, ඒ සාගතයෙන්. නමුත් මෝසස් පාරාවට දුන්න උපදේශය පාරාව ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතිඵලය දැන් දේශය විනාශ වෙනවා. මිත්‍රය, මේක ඔබේ ජීවිතය ගැනත් මගේ ජීවිතය ගැනත් ඇත්තක්. අපි දෙවියන් වහන්සේ ලබා දෙන උපදෙස් ප්‍රතික්ෂේප කරනවා නම් අපි අනිවාර්යයෙන්ම විනාශයකට අපේ ජීවිතය ස්ථානගත කරනවා. ඔබට කතා කරන්නට පෙර තවත් රටකින් දරුවෙක් කතා කරනවා. ඔහු කතා කරලා කිව්වා, පාස්ටර්, මම ඉතා අපහසු අවස්ථාවක සිටින්නේ. දැනුයි මට තේරෙන්නේ ඔබ මීට කලින් මට දුන්න අවවාදය මම ප්‍රතික්ෂේප කරලා කටයුතු කිරීමේ ප්‍රතිඵලයි මම භුක්ති විඳින්නේ. දිග කතාවක් කෙටි කරන්නට මාස කීපයකට කලින් මේ අවුරුද්දේ ආරම්භයේදී මේ තරුණයා මට කතා කරලා කිව්වා, පාස්ටර්, මට මගේ භාර්යාව ඉන්න රටට රැකියා අවස්ථාවක් ලැබිලා තිබෙනවා. මට වීසා එක හම්බුණා, ඔක්කොම හරි. මම උට කිව්වා, පුතේ, මේක යන්න හොඳ වෙලාවක් නෙවෙයි. ඒ වෙනකොට මේ කොරෝනා ලෝකේ පැතිරිලා තිබුණේ නැහැ. මම කිව්වා, මේක පුතේ යන්න හොඳ වෙලාවක් නෙවෙයි. මේ ගමන ප්‍රමාද කරන්න. වහගෙන හිටියට
ගිහිල්ලා කළේ ඌට ඕන දේ. ඔව් ගියා. අද වෙනකන් ඔක මට කියනවා පාස්ටර් මට තාම බැරුව ගියා මගේ භාර්යාව සමග එක තැනක ලැබුම් ගන්න. අපි ඉන්නේ තැන් දෙකක. මගේ භාර්යාවට රැකියාව නැහැ. මම මාපුදා ඉඳලා මට රැකියාව නැහැ. ප්‍රේමවන්තය මම ඔබට කියන්න උත්සාහ කරන්නේ මේකයි. ඔබ පිළිපැදීමට තෝරගන්න උපදෙස් දෙවියන් වහන්සේගේ උපදෙස් නම් ඔබ සාර්ථකයි. ඔබ දෙවියන් වහන්සේගේ උපදෙස් ප්‍රතික්ෂේප කරන්නට යනවා නම් මට ඔබට නිසැකව කියන්න පුළුවන් ඔබ අනාගතයේ අසාර්ථක වෙන්න යනවා කියලා. එනිසා ඔබගේ සාර්ථකත්වය හෝ ඔබගේ අසාර්ථකත්වය රැඳී තිබෙන්නේ ඔබ පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට තෝරගන්න දෙවියන් වහන්සේගේ උපදෙස් මතයි. අද දවසේදී අපි මෙතනින් නිමා කරමු. නමුත් මේ 8 වෙනි පීඩාව ගැන තවදුරටත් ඉතිරි කාරණා අපි ඊළඟ සතියේ සාකච්ඡා කරමු. මොකනිසාද 20 වෙනි පදයේ දක්වා කරුණු තිබෙනවා. අපි මේ වගන්ති 4ක් පමණයි මේ පරිච්ඡේදය සාකච්ඡා කළේ. ඉතින් මේ වචනය ශුද්ධාත්මයන් වහන්සේ ඔබට ආශිර්වාදයක් කරනසේක. අදා ශුද්ධාත්මයන් වහන්සේ උපකාර කරනසේක. අපි ආඥා කරමු. ප්‍රේමවන්ත